නියඟයෙන් දිගින් දිගටම බැටකෑ දුඹුරු පැහැ ගැන්වුණු කුඩා වනරොද පුරාම නින්නාද දුන්නේ වියලි කඳන් වලට පිහිපාර වදින ශබ්දයයි. දිරාගිය කොටයකට ඉමහත් වෙහෙසක් දරා මන්නයකින් කොටමින් සිටි සුදු නැන්දා වකුටු කොන්ද මොහොතකට දිගහැරගත්තාය. ඇගේ මුහුණ පුරා පිපුණු දහඩිය මල් පිටි අල්ලෙන් පිසගත් ඈ ලිහිල්ව තිබූ කිලිටි චීත්ත රෙද්ද තදකර ඉනේ ගසා ගත්තාය. සුදු නැන්දේ විටක් කමුද පඳුරු කීපයක් පයින් මැඩගෙන සිහින් දරකෝටු කඩමින් සිටි පුංචි හාමිනේ ඇසුවේ බුලත් කොක්කනයද අතට ගනිමින්. විටක් හදාපන් නංගියේ සුදු නැන්දා කොටය මතින් හිඳගනිමින්ම පැවසුවාය. පුංචි හාමිනේත් ඒ මතින් හිඳගෙන බුලත් කොක්කනය සුදු නැන්දා අතට දුන්නාය. ඔන්න ඔය කොට කෑල්ල එහෙම් පිටින්ම ගෙදර ඇන්න ගොහින් ගොයියටම කියලා පලා ගත්තහම නරකද? චරබර ගාමින් බුලත් හපමින්ම ඈ ඇසුවේ වනපෙත මත දිග ඇදී උන් බැස යන මලහිරු දෙස බලමිනි. රත් පැහැයෙන් යුත් රාස්සිගේ අව්ව ගස්කොළන්වල දිගු සෙවණැලි හිස් බිම්කඩ පුරා මවා තිබුණි. මේ දවස්වල බිස්නස් වැඩියි නංගෝ. කතරගම යන මිනිස්සු ෂුවර් එකටම දරමිටියක් අරන්නේ යන්නේ. ඔව් සුදු නැන්දේ කතරගමට කිට්ටු කරනකොට සේරම ගණන් උස්සනව නොවැ. තව මිටියක් දෙකක් හදාගෙනම යන්න ඕනෑ. අනේක වීදියේ කරදර බාධක වලින් අකාලයේ කළු ගැසී හැකිලී ගිය මුහුණ යළිත් පිසදාගත් සුදු නැන්දා නැගී සිටියාය. තිලකා නදීකා වරෙන් විටක් කන්න. සුදු නැන්දාගේ හඬින් මෙතෙක් වෙලා නැගෙමින් තිබූ විවිධාකාරයේ හඬවල් මැකී ගියේය. අතු පොඩිවන හඬින් ගැහැණුන් කිහිප දෙනා තමා අසලට එන බව සුදු නැන්දාට වැටහුණි. නගා තව ඩිංගකින් බිම් කරුවලත් වැටෙනවා. මං තව ගහක් බිම දාගන්නම්. හා නැන්දේ. සුදු නැන්දා යළිත් චීත්තය තද කරගෙන මන්නා පිහියත් අතටගෙන කුඩා දරට ගිය ගසක් සෙව්වාය. ගැහැණුන් 5-6 දෙනෙක් මැරී ගිය ගස් බිම හෙලා තිබූ නිසා ඒ අඩවියේ එකදු ගසක්වත් පෙනෙන්නට තිබුණේ නැත. වනාන්තරය තුලින් රැහැයි නාදය ඇදී ආවේ පාළු බව මොනවට කියා පාමිනි. වියලුණු වැල් පඳුරු කිහිපයක් කපා දැමූ සුදු නැන්දා මග පාදාගෙන වනරොද තුලට පිවිසියාය. සුදු නැන්දේ පරිස්සමට අඩිය තියාපන්. ඔය සර්ප විමානේ. පුංචි හාමිනේගේ හඬ ගස්කොළන් අතරින් ඇදී ආවේය. සුදු නැන්දා
අඩිය මාරු කළේ ඉතා පරිස්සමිනි. වියලී ගිය කොළතට්ටු යට නයි පමණක් නොව පොළොඟුන් වැනි මාරාන්තික සර්පයන්ද ගැවසෙන බව ඈ අත්දැකීමෙන්ම දත්තාය. මට මොනාහරි වුණොත් මගේ දරු දෙන්නට යන කලදසාව මොකක්ද? මේ සේරම කරන්නේ උන්ගේ හොඳටනේ. අපි කොච්චර දුක් වින්දත් කමක් නෑ. කවදා හරි උන් කාලා ඇඳලා හිටියොත්. එසේ සිතමින්ම වියලී ගිය කටුගසක් තෝරාගත් සුදු නැන්දා ඊට වෙර යොදා කෙටුවාය. ඒ ඉසව්වේ වැඩිපුරම වැවී තිබුණේ පුළුන් ගස්ය. පුපුරා ගිය පුළුන් බීජ අතරින් පුළුන් රොදවල් එළියට පැන තිබුණේ දිගු සුදු රැවුල්මෙනි. සුදු නැන්දලා ජීවත් වූයේ වෙල්ලවාය කතරගම මාර්ගය අසල යාල අභය භූමිය මායිමේය. හේනක් කොටාගෙන යන්තම් දිවිසරි කරගත් ඔවුන් දර මිටියක්, මුරුංගා මිටියක්, දිවුල් මල්ලක්, සියඹලා මුලක් විකිණුවේ අමතර මුදලක් සොයා ගැනීමටය. දිගු නියං සමය නිසා හේනේ වූ වට්ටක්කා වගාව හේ ගොස් තිබූ ආකාරය සිහිපත් වූ සුදු නැන්දාට හීල්ලුනි. අනේ අහස් දෙයියනේ, අපිට පිහිටක් වෙන්නැද්ද? මේ පාරවත් කතරගම ගිහින් දේවාලෙට බාරයක් වෙන්න ඕනි. ස්කන්ද කුමරුගේ මහා ප්‍රතාපවත් රුව මනසින් මවාගත් ඇය සාදුකාර දුන්නාය. කපා හෙළූ ගස කුට්ටි කරමින්ම ඇය ඒවා එක මිටියකට සකසා යළිත් කටු ගසක් තම ග්‍රහණයට ගත්තාය. පුළුන් ගසක අතු බිඳෙන හඬක් ඇසුණු සුදු නැන්දා ඒ දෙස බැලුවේ විපරමිනි. මද සුළඟක්වත් නොහැමූ මේ මොහොතේ ගසේ අතු බිඳෙන හඬ අසාමාන්‍ය විය. එක් වරම කන අසලින් නැගුණු හඬ නිසා සුදු නැන්දා තිගැස්සී ගියාය. පිටුපස හැරී බැලුවත් කිසිවෙකු පෙනෙන්නට නොවූ අතර අනෙක් පිරිස උස් හඬින් කතාබහ කරමින් තරමිටි බඳින ආකාරය ඇයට ඇසුණි. රතු පැහැගෙන තිබූ අහස කෙමෙන් කෙමෙන් නිල් පැහැ ගන්නා ආකාරය ඉහළට දිගු වූ වියලි අතු අතරින් සුදු නැන්දාට පෙනෙන්නට විය. එක් වරම පුළුන් ගසක අත්තක් සොලවමින් කිසිවෙකු කෑ ගැසූ අතර දෙපා පැටළුණු සුදු නැන්දා දරමිටිය මතටම ඇද වැටුණාය. අපොයි අම්මෝ, කොන්ද කැඩුනාද කොහෙද? කොන්ද ඇනුනා පමණක් නොව අතපයද සීරී ගියේය. අත්තේ සෙලවීම නතර විය. අනෙක් කාන්තාවන්ගේ සාමකාමී හඬින් සුදු නැන්දා තේරුම් ගත්තේ
මේ හඬ ඔවුන්ට නොඇසුණු බවයි. ඒ හඬ වඳුරන් නගන හඬක් වැනිය. කවුද මේ කොක්කම් පාන්නේ කියමින් මන්නා පිහිය අතටගත් සුදු නැන්දා අපහසුවෙන්ම නැගී සිටියාය. කෙළ පොදක් අතෙහි වූ සීරීමක තවරමින්ම ඕ ගසෙහි සෙල වූ අත්ත දෙසට ඇස් යැවුවාය. කවුද ඔය අතු අතරින් පහළට එල්ලෙන පුළුන් රොද අතරින් දිස් වූයේ බියපත් ළමා මුහුණකි. ඔහුගේ මුහුණ මද අඳුරේ වුවත් ඈට මදක් පැහැදිලිවම දිස්විය. ඒ තම සත්හැවරදි පිරිමි දරුවා වැනි දරුවෙක්ම බව සුදු නැන්දා වටහා ගත්තාය. මං බයවුණු තරමක් අනේ හැබෑවටම මේ රාස්ස කැලේ ගහක් උඩ නැගගෙන මොනාද කරන්නේ බහිනවා බිමට. සුදු නැන්දාගේ සැරපරුෂ හඬට බියපත් වූ ඔහු කොළ අතු අතර සැඟවුණේය. ඔහුගේ මුහුණ වටා අක්බඹරුවන් කැරලි ගැසුණු කොණ්ඩයක්ද විහිදී තිබූ ආකාරය සුදු නැන්දාට පෙනුනි. එකත් එකටම මේ ළමයා ගෙදරින් හොරාට පැනලා ඇවිත් ඇත්තේ ගෙදර හිටියොත් හේනේ යන්න වෙනවනේ. එසේ සිතමින්ම සුදු නැන්දා අත්තක් ගෙන පාහින්න පටන් ගත්තාය. මේ ඔය ළමයා බහිනවාද නැද්ද? ඇයි මේ කැලේ ඇවිත් ඉන්නේ? ගෙදර කවුද ඉන්නේ? කළු පැහැති විසල් දෑසත් පිරුණු පැහැපත් කොපුලත් කොළු ගැටයාට ගෙන ආවේ හුරු බුහුටි පෙනුමකි. කමීසයක් රහිත නිසා අතේ හැයත් චවි වර්ණයෙන් සුදු නැන්දාට පෙනුනි. කවුරු හරි යමක් කමක් තියෙන කෙනෙක්ගේ දරුවෙක් වෙන්න ඕනෑ. පේන්නේ නෑ තෙලේ පාට. තමාටම කොඳුරාගත් සුදු නැන්දා යළිත් ඉහළ බැලුවාය. ඇයි උත්තර දෙන්න බැරිද? මොකෝ ඔතන කරන්නේ? අම්මා දන්නවාද මෙහෙට ආපු විත්තිය? සුදු නැන්දා මෙලෙස ප්‍රශ්න කරන්නට විය. වදනකින්වත් පිළිතුරු නොදුන් පොකුටු හිසැති දරුවා හිස වනමින්ම කොළ අතු අතරින් සුදු නැන්දා දෙස බලා සිටියේ යමක් ඉල්ලා සිටින අයුරිනි. කොහෙන්දෝ හමා ආ සීතල සුළඟක් සුදු නැන්දා වැළඳ ගත්තේ ඕ වෙවුලා යවමිනි. කෝ බැහැල එන්න රෑ වෙනවා. අම්මව හොයාගමු. ඉක්මනට එන්න. සුදු නැන්දා එසේ පැවසුවේය. සුදු නැන්දා භීතියට පත් කරමින් වඳුරෙකු මෙන් ඒ දරුවා දෑත සහ දෙපයම යොදාගෙන අත්ත දිගේ බඩගාගෙන පේන මානයට පැමිණියේය. ඔහුගේ සුරූපී හුරුබූටි පෙනුමෙන් නැන්දා මදක් විස්මයට පත් වූවාය. කැරලි ගැසුණු ගෙල දක්වා දිගු කොණ්ඩය සීතල සුළඟේ සැලෙන්නට විය. නමුත් ඔහු හිඳ සිටියේ අත්ත මත උක්කුටියෙනි. මිනිසෙකු කෙසේනම්
එසේ සමබරව අත්තක් මත සිටින්නද? ඉක්මනට එන්න, මේ බිම්කරුවලත් වැටිලා මට පරක්කු වෙනවා. සුදු නැන්දා ඉක්මන් කරන්නට විය. ඔහු නොසෙල්වී සුදු නැන්දාගේ දැස දෙසම බලා සිටියේ අත්ත මත ඉදිරියටත් පසුපසටත් පැද්දෙමිනි. දැන් මේ දරුවා බිමට පනිතැයි සුදු නැන්දාට සිතුනි. ඉක්මනට එනවා, සුදු නැන්දා කෑ ගැසුවේය. එවරනම් දරුවා නැගුවේ මහ කටෝර හඬකි. රැහැයියන් මහහඬින් හඬ තලන්නට වූ අතර පුළුන්ගස් මණ්ඩිය තුල හමා ගියේ වේගවත් සුළඟකි. ඒ සුළඟට හසු වූ පුළුන් ගෙඩි දඩබඩ ගාමින් ඇද වැටුණේය. නැන්දා ඉමහත් භීතියට පත්විය. පුංචි හාමිනේ, නදීකා ඉක්මනට එන්න. නැන්දේ, සුදු නැන්දේ, ඇයි මොකද? කැලේ බිඳගෙන අනෙකුන් තමා වෙත එන හඬ සුදු නැන්දාට ඇසෙන්නට විය. පොඩි කොල්ලා ගසෙන් රූටා බිමට පැන්නේ නැන්දාට පිටුපස හරවමිනි. භීතියෙන් සලිත වූ නැන්දා යළිත් වරක් බිම ඇද වැටුණාය. කවුද උඹ? මන්නා පිහිය තරයේ අල්ලාගත් සුදු නැන්දා කෑ ගැසුවාය. දරුවා කෙමෙන් නැන්දා දෙසට හැරුණි. ඒ දර්ශනය ඈට දිවි ඇතිතෙක් අමතක වන්නේ නැත. දරුවාට තිබුණේ මින් පෙර ඈ කිසි දිනක අසා හෝ දැක නැති ආකාරයේ බිහිසුණු පෙනුමකි. කළු පැහැති පියකරු දෑස් ගිනිකන වැටී තිබූ අතර නිකට පහළට ඇදී තිබුණේ බල්ලෙකුගේ හොම්බක් සිහිගන්වමිනි. පැත්තකට ඇරුණ කටෙන් බිමටකට ඇදුණු දිවක් ඇදී තිබුණු අතර සුදු පැහැති දත් ඒ අතරින් පෙනුනි. මගේ දෙයියනේ, දරුවාගේ පැහැපත් සම අමුවෙන් පිලිස්සුණාක් මෙන් පුපුරා ගොස් ඇත. මද අඳුර මැද එය සුදු නැන්දා දුටු බිහිසුණුම දසුන මවා පෑවේය. ළඟට එන්න එපා. මන්නා පිහිය ඉදිරියට දිගු කළ නැන්දා බෙරිහන් දුන්නාය. කුඩා අමනුෂ්‍යයා ඈට මදින් මද ලං වූ අතර එක්වරම කටෝර හඬින් බෙරිහන් දුන් ඌ කැලේ කඩාගෙන දුවන්නට විය. ඊට පෙර නැන්දාට පිට දෙසින් දරුණු වේදනාවක් දැනුනි. කපා හෙළූ ගසක් මෙන් සුදු නැන්දා ලේ වැකුණු ගතින් යුක්තව ක්ලාන්ත වී වියලි කොළ තට්ටුව මත ඇද වැටුණාය. හිසෙහි අත් බැඳගත් අනෙකුත් ගැහැණුන් ඈ අසලට රොක්වූයේ ඉතාමත් කම්පනය වූ සිතිනි. සුව නොවූ සීරුම් තුවාලවලිනුත් දින ගණනක් තිස්සේ අධික උණෙනුත් පෙළුණු නැන්දා අවසානයේ සුව වූයේ පිටගමකින් කැඳවාගෙන ආ ගුරුන්නාන්සේ කෙනෙකු සිදු කළ තොවිල් ශාන්ති කර්මයකින් අනතුරුවය. ගුරුන්නාන්සේට තතු කීමට ඉදිරිපත් වූයේ පුංචි හාමිනේය. මේ නැන්දට
ඕකව පේන්න කලියෙන් අපේ පොඩි කොල්ලා දැකලා තියෙනවා අපේ වත්තේ තියෙන කිලෝපේර ගහ උඩ කොණ්ඩේ පොකුටු කොල්ලෙක් ඉන්නවා. අපේ කොල්ලා කතා කරාලු. උත්තර දෙන්නේ නැහැලු. පොඩි එකා දැකලා තියෙනවා ගහේ ඉන්න කොල්ලගේ කටින් දිවක් එළියට එනවා. කොල්ලගේ කෑ ගැහිල්ලට මං එතනට දුවගෙන යනකොට ඡායාවක් වගේ දැක්කා ඒකා කැලේට පනිනවා. පිරිත් නූලක් බැන්දම කොල්ලට නම් හරි ගියා. එදා සුදු නැන්දා තව දරමිටියක් කපන්න කැලේ ඇතුළට ගිහින් ටික වේලාවකින් කාටද කතා කරනවා ඇහුණා. මම ටික වේලාවක් අහගෙන කාටද එන්න කියලා කතා කරනවා. වැඩිය ගණන් ගත්තේ නම් නෑ. එක පාරටම අපිට කතා කරපු ගමන් දුවගෙන ගියා. නැන්ද දිහා බලන් හිටපු අමනුෂ්‍යයා එක පාරටම නැන්දව හූරලා කැලේට පැන්නා. මට හොඳටම විශ්වාසයි ඒ මනුස්සයාමයි අපේ නැන්දටත් ගැහුවේ කියලා ගුරුන්නාන්සේ මාමේ. හොඳා. බුලත් කෙල පාරක් පඩික්කමට හෙළූ ගුරුන්නාන්සේ රැල් බුරුල් කර කතාවට බැස්සේ මධ්‍යම කඳුකරයේ වූ බටහිර බෑවුම්වල සිට හමා එන වැහි සුළඟේ පහස විඳිමිනි. ඔය විස්තරේ ඇත්ත ළමයිනේ. ඔය කොණ්ඩේ පොකුටු අමනුෂ්‍යයාට කියන්නේ පොකුට්ටා කියලා ඕන්. කවුරුත් තෙරුවන් සරණ ගිහින් හිටියනම් තමයි හොඳ. තොයිලේ කොච්චර ගුණද කියනවනම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් වැස්සකුත් වැටෙන්නයි යන්නේ. ඔහුට එය කියා නිම කිරීමටවත් අවස්ථාවක් ලැබුණේ නැත. කළුවන් දුමාරයක් මෙන් හමා ආ වැහි වලාකුළු හෙන හඬ නගමින් මොර සූරන වැස්සක් බවට පරිවර්තනය විය.